චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ලොකු කුඩා ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළේ ජෝතිය මහරහතන් වහන්සේ නිසා භික්ෂූන් වහන්සේලා ඇති කර භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරපු කාරණාවක් පදනම් කරගෙන. ඒ ගාථා රත්නය තමයි යෝධ තණ්හං පහාන්තුවාන අනාගාරෝ පරිබ්බජී තණ්හා භව පරික්ඛීනං තමහං භූමි බ්‍රාහ්මණන්ති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝධ තණ්හං පහාන්තුවාන. හන්ත්වා කියන පාලි වචනේ තේරුම තමයි මරනවා. එතකොට යෝධ තණ්හං පහාන්තුවාන සසර දිගින් දිගටම සත්වයා අරගෙන යන තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ ආදි වශයෙන් තණ්හාව පිළිබඳව ආකාර ගණනාවකට සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි දිගින් දිගට මේ සංසාරේ ඇවිදගෙන මේ යන්නේ මේ තණ්හාව තාමත් ඡය කරගන්න බැරි වෙච්ච නිසා. ඒක නිසා සඳහන් කරලා තියෙනවා යෝධ තණ්හං. තණ්හාව මහා යෝධයෙක් වගේ. යෝධ තණ්හං පහාන්තුවානේ. මේ යෝධ තණ්හාව දවසක මරලා දාන්න පුළුවන් නම් අනාගාරෝ පරිබ්බජේ.
තමන් ජීවත් වෙච්ච නිවස තණ්හාවෙන් තොරව අත්හැරලා යම් කෙනෙකුට උතුම් පැවිද්ද ලැබලා මේ සංසාර මඟ කටයුතු කරන්න කෙටි කරන්න කටයුතු කරන්න පුළුවන් නම් තණ්හා භව පරික්ෂීණ ඒ තණ්හාව භවය ශීන කරන්න පුළුවන් නම් නැති කරන්න පුළුවන් නම් දේශනා කොට වදාලා තමහං භූමි බ්‍රාහ්මණ මහණෙනි ආන් එවන් කෙනාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. එතකොට මෙතන බ්‍රාහ්මණ කියලා සඳහන් කළේ රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා කියනවා. බ්‍රාහ්මණ වංශයේ ඉපදිච්ච අයටත් බ්‍රාහ්මණ කියලා කියනවා. රහතන් වහන්සේට බ්‍රාහ්මණ කියලා කියන්නේ සියලු පව් බැහැර කරපු නිසා. සියලු පව් බැහැර කළ උතුමෝ බ්‍රාහ්මණයි කියලා හඳුන්වනවා කියලා දේශනා කළා. මේ උතුම් ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කිනම් අරමුණක් මුල් කරගෙන කවුරුන් අරබයාද කියන කාරණාව ටිකක් දැනගන්න එක ධර්මාර්ථය තේරුම් ගන්න අපිට ලොකු පහසුවක් ඇති කරයි කියලා හිතෙනවා. මම සඳහන් කළා ජෝතිය භික්ෂූන් වහන්සේ මුල් කරගෙන තමයි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට යම් කාරණාවක් සිහිපත් කළේ. කවුද මේ ජෝතිය භික්ෂුව කියලා කියන්නේ? අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් හිටියා. මේ 5 දෙනාම හිටියේ බිම්බිසාර රජුගේ රාජ්‍යයේ. ඉතින් පස්සේ කාලේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනාගෙන් එක්කෙනෙක් කොසල් රජුව ඉල්ලගත්තා. හැබැයි එක්කෙනෙක් ඉල්ලගත්තා කියලා කීවත් මෙණ්ඩක සිටුතුමාගේ පුතෙක් තමයි ඉල්ලගත්තේ. මෙණ්ඩක සිටුතුමා මහා පුණ්‍යවන්තයෙක්. මෙණ්ඩක සිටුතුමා යටතෙත් හිටියා මහා පුණ්‍යවන්තයෝ කීප දෙනෙක්. එයින් පුතෙක් තමයි ඉල්ලගත්තේ. බිම්බිසාර රජුගේ රාජ්‍යයම තමයි මේ අය ඉන්නේ. මොනතරම් ශාස්ත්‍රීක වෙන්නේ නැද්ද මේ රාජ්‍ය? එයි මේ මහා පුණ්‍යවන්තයෝ කියලා කියන්නේ. අමිත භෝගී සිටුවරු කියලා කියන්නේ. තමන්ගේ ධනස්කන්ධයේ කොපමණද කියන කාරණාවක් තමන්වත් දන්නේ නැහැ. ඒ තරම් නිමක් නැති මහා ධනස්කන්ධය. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. එයින් එක්කෙනෙක් තමයි ජෝතිය සිටුතුමා. සංසාරේ මහා පින් කරපු කෙනෙක්. ඉතින් ඒ අතීත කාරණාව සිහිපත් කරන්න ගියොත් බොහෝ කරුණු පැහැදිලි කරන්න වෙන නිසා අපිට දේශනාවට තියෙන කාලයත් එක්ක මේ සාකච්ඡා කරන්න යොදාගත්ත ගාථා රත්නය ඉවර කරන්න අවස්ථාවක් නොලැබෙන නිසා අතීත කාරණාව අපි බොහොම කෙටියෙන් සිහිපත් කරමින් වර්තමාන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. ජෝතිය සිටුතුමා ඊටාම ධාර්මිකයි. අජාසත්ත කුමාරයා දේවදත්තයන් වහන්සේගේ ඇසුර නිසා තමන්ගේ තාත්තා මරණයට පත් කරලා ආනන්තරීය පාප කර්මයකුත් කරගත්තා. බිම්බිසාර මහරජුරුව මරණයට පත් කරලා රජ වුණාට පස්සේ ඊළඟට අජාසත්ත කුමාරයාගේ බලාපොරොත්තුව තමයි ජෝතිය මාලිගාව අයිති කරගන්න එක. ඊටාම පහත් හැඟීමක්. තමන්ගේ රාජ්‍යයට ඉන්න පහන් ටැඹක් වගේ ජෝතිය සිටුතුමා. තමන්ගේ රාජ්‍යයේ ශක්තිමත් බව රඳවලා තියෙනවා. තමන්ගේ රාජ්‍යයේ සමෘද්ධිය ඇති කරවලා තියෙනවා. තමන්ගේ රාජ්‍ය මනාව අන් රාජ්‍යයන් අභිභවනය කරලා තහවුරු කරවලා තියෙනවා. මේ ජෝතිය ආදී සිටුවරු එවන් උසස් පුණ්‍යවන්ත සිටුවරයෙකුගේ මාලිගාව මංකොල්ල කාගන්න හදනවා කියලා කියන්නේ ඒක රජෙකුට කොහොමවත් වටින්නේ නැති පහත්ම පහත් ක්‍රියාවක්. නමුත් මේ අදහස කොයි කාලෙද ඇති වුනේ? බිම්බිසාර රජුරවන්ට එක දවසක් අදහසක් ඇති වුණා ජෝතිය සිටු මාලිගාව බලන්න යන්න ඕනේ කියලා.
මාලිගාව ගැන විස්තර අහලා තියෙනව දැකලා නැහැ. එක දවසක් බලන්න ඕනේ කියලා සිටුතුමාටත් පණිවිඩය එවලා මාලිගාව ගාවට ගියහම සිටුතුමා ඇවිල්ලා පිළිගත්තා. පිළි අරගෙන ඇතුළට එක් කරගෙන ගියා. සිටුතුමා නම් දිගටම ඇවිදගෙන ගියා. හැබැයි රජුරෝ දොර ගාවට ගිහින් නතර වුණා. කීපවතාවක් කතා කළා මහරජා ඇතුළට එන්න කියලා. රජුරෝ ඇතුළට යන්න බයයි. ඒ රජුරෝ බය. සම්පූර්ණ පොළව මැණික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බිම සම්පූර්ණ අතුරලා තියෙන්නේ මැණික්. ඉතින් අර බොහොම ලස්සනට අතුරලා ලස්සනට කපලා ඔප කරලා තියෙන නිසා අර මැණික් නිසා මේ ඉස්සරහට බලහම පේන්නේ විශාල වලවල්. පොළොව යටට වලවල් වගේ තමයි පේන්නේ. ඉතින් රජුරෝ බයයි මේ මරවන්නවත් එන්න කියනවාද කියලා මේ අඩිය තිබ්බොත් වැටෙයි කියලා කල්පනාව. ඉතින් ජෝතිෂ සිටුතුමා ළඟට ඇවිල්ලා කියනවා මහරජා බය වෙන්න එපා. එහෙම වැටෙන්න දෙයක් නැහැ මේ පේන හැටි. කියලා සිටුතුමාගේ පස්සෙන් එන්න කියලා තමයි එක්ක යන්නේ. ඉතින් දවසේම මාලිගාවේ ඇවිද්දා. එදා යනකොට අජාසත්ත කුමාරයාත් එක්ක ගියා. අජාසත්ත කුමාරයා තාම මේ රජ්ජුරුවන්ගේ ඇඟිල්ල අල්ලගෙන යන වයස. හැබැයි ඒ කාලේ කල්පනා කළා අපේ තාත්තා රටේ රජ්ජුරුව වෙලත් මේ මාලිගාව අපිට ගන්නෙ නෑනේ. හැබැයි මම රජ වුණ දවසට මේ මාලිගාව මම අයිති කරගන්නවා කියලා හැඟීමක් එදා තමයි ආවේ. ඉතින් ආන් ඒ හැඟීම මුදුන්පත් කරගන්න තමයි මේ ලෑස්තිය. ජෝතිය සිටු මාලිගාව මිනිස්සු හදපු එකක් නෙමෙයි. දෙවියෝ පහල කරලා දුන්න එකක්. දෙවියෝ තමයි නිර්මාණය කරලා දෙන්නේ. ජෝතිය රජුරුවන්ගේ බිරිඳත් මේ අපේ ලෝකේ කෙනෙක් නෙමෙයි. උතුරු කුරු දිවයිනෙන් ගෙනාපු කෙනෙක්. අපේ ලෝකෙම තමා උතුරු කුරු දිවයිනෙන් ගෙනාපු කෙනෙක්. ජෝතිය සිටුතුමා මේ දෙවියන් විසින් මාලිගාවක් හදලා දෙන්නත් උතුරු කුරු දිවයිනෙන් බිරිඳක් ලබන්නත් මේ තරම් සැප සම්පත් ලබන්නත් සංසාරේ කරපු පින්කම් මොනවද? ඉතින් ඒ කාරණා අතීත කතාව තමයි මං කියේ බොහොම දිගයි කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට මාලිගාවක් හදලා පූජා කළා. කියන්නේ විහාරයක් හදලා පූජා කළා. ඉතින් ආන්ගේ කරපු කුසල කර්මත් එක්ක තමයි මේ වාගේ සම්පත් සහිත ජීවිතයක් ලැබෙන්නේ. ඔක කරපු ප්‍රධාන පින්කම. ඒක නිමවලා තියෙන්නේ මැණික් වලින්. ඒ මාලිගාව ඉස්සරහ පිට ධර්ම මණ්ඩපයේ සකස් කරපු කෙනා තමයි මෙණ්ඩක සිටුතුමා කියලා කියන්නේ. එදා මාමයි බෑනයි දෙන්න. කෙසේ වෙතත් මේ කාලේ දෙවියෝ මවලා දුන්න මාලිගාවත් තනිකරම මැණික්. ඒ මාලිගාවේ කවදාවත් පහන් දැල්වන්නේ නැහැ. අඳුර වැටිගෙන එනකොට මාලිගාව ආලෝකමත් කරන්නේ මැණික් වලින්මයි. ඒ මාලිගාවේ සිටුතුමාගේ බිරිඳ කවදාවත් මේ ගිනි එළිය ගින්දර වලින් නැගින දුම ඒ දේවල් කවදාවත් ගිනි එළිය දැකලත් නැහැ දුම් වැදිලත් නැහැ. මොකද බිම්බිසාර රජුරු මාලිගාවට වැඩලා පස්සේ අහනවා මේ හවස් වුණාට පස්සේ තමයි අහන්නේ කෝ දේවිය කියලා. මම දැන් ඇවිල්ලා කොච්චර වෙලාද ඇය තාම ආවේ නැහෙනි මට নমස්කාර කරන්න පිළිගන්න. එතකොට සිටුතුමා කියනවා සමාවෙන්න ස්වාමීනි මං එක්ක එන්නම් කියලා තමයි ගිහිල්ලා එක්ක එන්නේ. ඉතින් ගිහිල්ලා කතා කරලා කියනවා අපේ රජුරුව ඇවිල්ලා කියලා. එතකොට අහනවා රජුරුව කියන්නේ කවුද කියලා. ඒ තමයි අපේ නායකයා. එතකොට බිරිඳ අහනවා ස්වාමීනි අපි දැනටත් කාට හරි යටත්ව දෙන්නේ කියලා. එහෙම අහලා කියනවා ස්වාමීනි මං සංසාරේ පින් කළා මදි. තාමත් අනුන් යටතේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් රජුරුව ළඟට ඇවිල්ලා සිටුතුමාගෙන් අහනවා බිරිඳ මම මොනවද කරන්න ඕනේ කියලා. සිටුතුමා පවන් අත්තක් අතට දීලා කියනවා රජුරන් ටිකක් පවන් සලන්න කියලා. ඒ පවන් සලනකොට රජුරුවන්ගේ ඔටුන්නේ තිබිච්ච මැණික් වලින් දුමක් නැගුණා කියලා කියනවා. ඒ දුම ඇහැට වැදුන නිසා කඳුළු වැටෙනවා. රජුරුව කියනවා සිටුතුමනි
කාන්තාව කොහොමත් පිරිමියට වඩා ලෝභයි. ඔබේ බිසවගේ කල්පනාව ඇති මම මාලිගාව මංකොල්ල කයි කියලා. ඇගේ ඇස් වලින් කඳුළු වෙන්නේ ඒක මතක් වෙලා වෙන්නේ. ඇයට කියන්නේ මම මාලිගාව බලන්න ආව මිසක් අයිති කරගන්න ආව නෙමෙයි කියලා. ආන් එහෙම කියහම සිටුතුමා කියනවා ස්වාමීනි ඇය එහෙම හිතලා නෙමෙයි ඇගේ ඇස් වලින් කඳුළු වෙන්නේ. මේ ඇස් වලට කවදාවත් ස්වාමීනි දුම් වැදිලා නැහැ. මේ ඇස් දෙකෙන් කවදාවත් ගින්දර දැකලා නැහැ. ඒක රජුරුව අහනවා ඇයි මේ මාලිගාවේ පහන් දල්වන්නේ නැත්තේ? ඇයි මේ මාලිගාවේ උයන්නේ පිහින්නේ නැද්ද කියලා? ස්වාමීනි උයනවා. නමුත් ගින්දරින් උයන්නේ නැහැ. ඒකට ජෝතිය මාලිගාවේ මොනවගෙන්ද උයන්නේ? ඇය උතුරු කුරු දිවයිනෙන් එනකොට හාල් නැලියකුයි මැණික් ගල් තුනකුයි ගෙනල්ලා තියෙනවා. හැමදාම හාල් ගන්නේ ඔය නැලියෙන්. කවදාවත් හාල් ඉවර වෙන්නේ නැහැ. හාල් ටික උයන භාජනයට දාලා අර මැණික් ගල් තුල උඩ තියෙනවා. ඒ මැණික් ගල් ටික රත් වෙලා එහෙමම බත ඉදිලා නිමිලා යනවා. ඒවයි කවදාවත් ගින්දර දැල් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඇය ගින්දර දැකලා නැහැ. ස්වාමීනි ඇය සැතපෙන්නෙත් මැණික් ආලෝකයෙන්, ඇය අවදි වෙන්නෙත් මැණික් ආලෝකයෙන්. රජුරු අහනවා එච්චර එළිය තියෙන මැණික් තියෙනවද කියලා. සිටුතුමා අහනවා ඇයි ස්වාමීනි මාලිගාවේ නැද්ද? නෑ කීවට පස්සේ ලොකු මැණිකක් ගෙනල්ලා දෙනවා. අදින් පස්සේ මාලිගාවත් එළිය කලයි මේ මැණික කියලා. එතකොට මේ වාගේ කාරණාවල් වලින් අපට පැහැදිලි වෙනවා එහෙම මැණික් ලෝකේ තියෙනවා කියලා. ගෙයක් ආලෝකමත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම මැණික් ලෝකේ තියෙනවා. හැබැයි එහෙම මැණික් පහළ වෙන්නේ පුණ්‍යවන්තයන්ගේ කාලෙට. අපේ කාලේ එහෙම මැණික් නැහැ. එහෙම මැණික් ගැන අපි දන්නෙත් නැහැ. අපිට හම්බුණත් හම්බෙන්නේ නිතරම පොඩි පොඩි මැණික් ගල් කෑලි. නමුත් ජෝතිය සිටුතුමා රජ්ජුරුවන්ට ගෙනහිල්ලා දුන්න මැණික තියඹරා ගෙඩියක් වගේ ලොකුයි කියලා කියන්නේ. වෙනතන මේ කාරණාව බලපානවා අපිට තෙරුවන් සරණ යන්න. රුවන් කියන්නේ මැණික් වලට. එතකොට මැණික් ගැන අපිට අවබෝධයක් නැත්තම් අපි කොහොමද තුනුරුවන් ගැන අවබෝධයකට යන්නේ? ඔය කතා කරන මැණික් වලට වඩා කෝටි ප්‍රකෝටි වාරයකින් තුනුරුවන් උසස්නේ. එතකොට මේ තරම් වටින මැණික් ගැන තේරුමක් නැති නිසා තුනුරුවන්ගේ වටිනාකම කොච්චරද කියලා තේරුම් ගන්න අපිට හරි අමාරුයි. රජ්ජුරුවන්ගේ උදකප්පසාද මාණික්කය සක්විති රජ්ජුරුවන්ගේ. ලී එක ගැට ගහලා අහසට එසෙව්වොත් යොදුන් ගානක් හාත්පස ඉර පෑවුවා වගේ එළිය වැටෙනවා කියලා කියන්නේ. ඉතින් එහෙම මැණිකක් ගැන අවබෝධයක් ඇතුවනේ අපි කල්පනා කරන්න ඕනේ මේ මැණිකට වඩා තුනුරුවන් වටිනවා කියලා. ආන් ඒක නිසා මැණික් ගැන දැනුම මදි නිසා තෙරුවන් සරණ යන්නත් පොඩි බාධාවක් තියෙනවා. තෙරුවන් ගැන තේරෙන්නේ නැති නිසා. කෙසේ වෙතත් අජාසත් රජුරු එක දවසක් යනවා ජෝතිය සිටුතුමාගේ මාලිගාව අත්පත් කරගන්න යුද්ධයට පිරිසකුත් අරගෙන. සිටුතුමා එක යුද්ධ කරන්න යන්නේ. මුලිනුත් සඳහන් කළා කොයිතරම් නින්දිතද ක්‍රියාව. තමන් යටතේ ඉන්න සේවකයෙකුගේ දේපල කොල්ල කා ගන්න මේ පිරිසකුත් අරගෙන යන්නේ. තමන් යටතේ ඉන්නේ. කොච්චර ධනෙ තිබ්බද? ඉතින් මේ මාලිගාව වටේට ප්‍රාකාර 7ක් තියෙනවා. ඒ ප්‍රාකාර 7ම මැණික්. ඒ සිටුතුමා එදා කරපු පූජාවේ හැටියට. ප්‍රාකාර 7 යක්ෂයෝ 7 දෙනෙක් ඉන්නවා ආරක්ෂාවට. පේන්නේ නැහැ කාටවත්. ඒ සියල්ලම සිටුතුමාගේ පිනට පහළ වෙලයි තියෙන්නේ. ඉතින් පිරිසකුත් අරගෙන මාලිගාව ගාවට යනකොට අර මැණික් වලින්ම ප්‍රාකාරයේ තියෙන නිසා රජ්ජුරුවන්ගේ පිරිසම ආපහු පරාවර්තනය වෙලා රජ්ජුරුවන්ට පේනවා ජෝතිය සිටුතුමත් විශාල බලකායක් අරගෙන රජ්ජුරුවත් එක්ක යුද්ධයට එනවා කියලා. මං අද යුද්ධ කරන්න එන බව ජෝතිය කොහොමද දන්නේ? රජ්ජුරුවන්ට ප්‍රශ්නයක්. දන්න නිසානේ පිරිසක් හදලා තියෙන්නේ.
ඉතින් ඒ නිසා රජුරු පිරිසත් එක්ක එහෙමම නතර වුණා. ටික වෙලාවක් එතන හිටගෙන ඉන්නකොට මේ පළවෙනිම ප්‍රාකාරී මාලිගාවේ බාහිරින් තියෙන පළවෙනිම ප්‍රාකාරයේ ඉන්නේ යමකාලි කියලා යක්ෂයෙක්. එයා යටසේ සේනාව 1000ක් ඉන්නවා. යමකාලි කඩුවත් අමෝරගෙන රජුරුව ඉස්සරහට පැන්නහම රජුරුවන්ගේ පිරිස දිසා අනුදිසා ඔස්සේ ආපහු නොබලම දිව්වා කියලා සඳහන් කරන්නේ. අජාසත් රජුරුවන්ට කරගන්න දෙයක් නැතුව ගියා. රජුරුව දුවගෙන ගිහිල්ලා වේළුවනාරාමයට පැන්නා. සිටුතුමා එදා උදේ පාන්දරම ආහාර අනුභව කරලා අටසිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බණ අහනවා. මේ වෙලාවේ තමයි රජුරුව දුවගෙන ආවේ. සිටුතුමාගේ පිරිසක් මෙතන නැහැ. අර මැණික් වලින් පේන හැටි රජුරවන්ට ඒක තේරුම් ගන්න බැරුව ගියා. ඉතින් දුවගෙන ආපු හැටියට සිටුතුමා දැකලා අහනවා මට විරුද්ධව යුද්ධයක් කරන්න පිරිසක් සංවිධානය කරලා උපාසක බව තහවුරු කරමින් බණ අහනවාද කියලා. ජෝතිය සිටුතුමා කතා කරලා අහනවා ඇයි මහරජේ මගේ මාලිගාවවත් කොල්ල කන්න හිතුණද කියලා. ඔව් එහෙම හිතිලා මං ගියා කියලා කිව්වා. සඳහන් කළා මම යුද කරන්න පිරිසක් තියලා ඇවිල්ලා නැහැ. මහරජේ හැබැයි මගේ දේපොළ මගේ අකමැත්තෙන් කාටවත් ගන්න බෑ කියලා. රජුරුව අහනවා ඇයි උඹද මේකේ රජුරුව කියලා. සඳහන් කළා නෑ මම නෙමෙයි රජු. රජු ඔබම තමයි. නමුත් මගේ දේපොළ ගන්න බෑ. රජුරුව කියනවා මම බලා ගන්නම් ඒක කියලා. සිටුතුමා කිව්වා මේ පස්සේ බලන්න දෙයක් නෑ. මගේ අකමැත්තෙන් ගන්න බෑ කියේ බැරි හින්දායි. ඔබතුමාට ඒක තේරෙන්නේ නැත්නම් මේ අතේ මුදු 20ක් තියෙනවා ගලව ගන්න කියලා ඇඟිලි ටික දික් කරනවා. අජාසත් රජුරුව කියලා කියන්නේ මහා ශක්තිවන්තයෙක්. උත්කුටිකයෙන් ඉඳලා උඩ පැන්නොත් 18 රියනක් උඩ පයින්නවා. උත්කුටිකයෙන් ඉඳලා උඩට පැන්නොත් රියන් 18ක් උඩ යනවා කියලා කියන්නේ. හිටගෙන ඉඳලා උඩ පැන්නොත් රියන් 80ක් උඩ පයින්නවා කියලා. ඒ තරම් කායික ශක්තිය. ඇඟිලි ටික අල්ලගෙන සෑහෙන වෙලාවක් ශරීරයෙන් දාඩිය මතුවෙලා ගලාගෙන යනකම් මේ මහා ශක්තිවන්තයා උත්සාහ කළා එක මණිකක් එක මුද්දක් ගලව ගන්න බැරි වුණා. මහරජේ උතුරු සළුව එලන්න බිමින් කියලා කිව්වා. සිටුතුමා ඇඟිලි ටික පාතට දැම්මා විතරයි මුදු ටික ඔක්කොම උතුරු සළුවට වැටුණා. ආන් වෙලාවේ මතක් කළා මහරජේ බැරි වුණා නේද මුදු ගලවන්න. ආන් ඒකයි කිව්වේ මගේ කිසි දෙයකට අත තියන්න බෑ කියලා. ඒ කාරණාවත් වෙනම බුදුරජාණන් වහන්සේලාව පැහැදිලි කරවලා දුන්නා. ඇයි රජුරුව කැමති නැත්තම් රජුරුවන්ගේ දේවල් කාටවත් ගන්න බැරි? ජෝතිය සිටුතුමා මම සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේට මණික් මාලිගාවක් හදලා පූජා කළා පෙර සංසාරේ කියලා. ඒ කාලේ එක මණිකක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේද බුද්ධාසනේ යටින් තියලා තිබයි මණික පුදුම එළියක් විහිදවන්නේ. ඒ එළියයි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රශ්මිය එකතු වෙච්චාම පුදුම ලස්සනයි. ඒකට තමයි මේ මණික පුටුව යටින් තියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වඳින්න එන මිත්‍යා දෘෂ්ටික බමුණෙක් එන්නේ වඳින්න නෙමෙයි ඒ මණික ගන්න. සිටුතුමා එක දන්නවා නිශ්ශබ්දව හිටියා. ඔහු ඇවිල්ලා මණික ගත්තා. ඉතින් පස්සේ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙච්චර මණික් දන් දුන්නු මට අර බමුණා මේ මණික අරගෙන ගියපක ඉවසන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සිටුතුමනි තමන්ගේ දේවල් තමන් අකමැත්තෙන් ඉන්නකොට කවුරුවත් ගන්නවට විරුද්ධ නම් අකමැති නම් තමන්ගේ දේවල් ගන්නවට කරන්න ඕන දේ දන්නේ නැද්ද කියලා ඇහුවා. ආන්ගේ වෙලාවේ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතෙන් පටන් නිවන් දක්නා ಜಾති දක්වා උපදින සංසාරේ මගේ වස්තුව මම අකමැති නම් සතෙකුට සිව්පාවෙකුටවත් විනාශ කරන්න බැරි වෙන්න ඕන කියලා. ආන්ගේ ප්‍රාර්ථනාව නිසා තමයි සතෙකුට සිව්පාවෙකුටවත් සිටුතුමාගේ වස්තුව විනාශ කරන්න බෑ. මහ පිංකම් කරලා කොච්චර ප්‍රාර්ථනා ගුණ කර හැකිද?
දැන අවබෝධයෙන් ඉන්නවා නම් අපිට සංසාරෙම සුවපත් කරගන්න කොයි තරම් කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්ද? ඉතින් ජෝතිය සිටුතුමා අජාසත් රජුරන්ට කීවා මහරජා මට මහාන වෙන්න ඕන කියලා. කලකිරිලා කීවි. එයි මගේ ස්වාමියා මට මෙහෙම කළා. හැබැයි රජුරෝ කල්පනා කළා මොහු මහාන වුණොත් මාලිගාව යුද්ධයක් නැතුවම ගන්න පුළුවන්. ඉඳ අහනවත් එක්කම හා කිව්වා. සිටුතුමා නම් මහාන වුණා. වැඩි කල් යන්නේ නැතුව රහත් වුණා. සිටුතුමා රහත් වෙනවත් එක්කම දේවිය උතුරු කුරු දිවයිනෙන් ඇවිල්ලා අරන් ගියා. දෙවියෝ ගෙනහිල්ලා එහෙම තිබ්බා. දෙවියෝ හදලා දුන්න මාලිගාව දෙවියෝම අතුරුදහන් කරලා දැම්මා. ආයසත් රජුරවන්ට හම්බුනේ නෑ මොකවත්. පස්සේ කාලේ භික්ෂූන් වහන්සේලා අහනවා ජෝතිය භික්ෂුවගෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ මාලිගාව ගැන ඔබ වහන්සේගේ අර සුන්දර බිරිඳ ගැන දැන් මතක් වෙන්නේ නැද්ද කියලා. උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි නෑ. මට ඒ කිසිම වස්තුවක් කිසිම දේපලක් ගැන කිසිම තණ්හාවක් නෑ කියලා සඳහන් කරාම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි ජෝතිය භික්ෂුව රහත් නොවි රහත් බව හඟවනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මහණෙනි රහත් නොවි රහත් බව හඟවනවා නෙමෙයි රහත් වෙලාම තමයි මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැවින්ම මගේ පුතාට ඒ පරණ සම්පත් ගැන කිසිම තණ්හාවක් දැන් නැහැ. ඒ තණ්හාව නැත්තටම නැති කරලා ඉන්නේ කියලා. කියන කාරණාව දේශනා කරමින් තමයි අපි මේ මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. යෝධ තණ්හං පහාන්ත්වාන අනාගාරෝ පරිබ්බජී. යෝධ තණ්හාව. ඇත්තටම තණ්හාව උපදින්නේ කොහොමද? ඇස් දෙකෙන් උපදින තණ්හාවක් තියෙනවා. කන් දෙකෙන් උපදින තණ්හාවක් තියෙනවා. නාසයෙන් උපදින තණ්හාවක් තියෙනවා. දිවෙන් කයෙන් උපදින තණ්හාවක් තියෙනවා. මිනිස්සු ජීවත් වෙන කාලේ මේ තණ්හාවන්ගෙන් කුමන හෝ තණ්හාවකට නිතරම බැඳිලා ඉන්නේ. එක්කෝ ඇහැට බැඳිලා, නැත්තම් කනට බැඳිලා, එහෙමත් නැත්තම් දිවට බැඳිලා, එහෙම නැත්තම් නාසයට, එහෙම නැත්තම් කයට. හිතලා බලන්න මේ පංච ඉන්ද්‍රයන්ගෙන් තෘෂ්ණාවට ගොදුරු නොවිච්ච යම් වෙලාවක් අපට තියෙනවද කියලා. හැම මොහොතක්ම කිනම් හෝ තෘෂ්ණාවකින් අපි පෙළෙන මොහොතක්. ආන්ගේ නිසා දේශනා කළා යෝධ තණ්හාව. ඇති වෙනවද කවදාවත්? ඇති වෙන්නේ නැහැ. අර මාර වස්තුවේ අපූර්ව කතාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් තීරණය කළා මේ රජවරු රටවැසියන්ට හරියට තාඩන පීඩන කර කර රට පාලනය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා එහෙම නොවෙනවා නම් කොච්චර හොඳද? මාරයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේට දැන් ආපහු රාජ්‍ය පාලනයට යන්නයි හිතලා තියෙන්නේ. උනන්දු කරවන්න ඕනේ එතෙන්ට යන්න. කියලා ඇවිල්ලා කතා කරලා කියනවා ඒක හොඳයි. රාජ්‍ය පාලනයට වඩින්න. භාග්‍යතුන් වහන්සේට සතර ඊරිදිපාද තියෙනවනේ. එහෙම වුණොත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙයි හිමාල පර්වතේ රත්තරන් කරන්න. එතකොට මේ මිනිසුන්ට අවශ්‍ය ධනෙ ඒකෙන් සපයලා දෙන්න පුළුවන්. එහෙම හරි රාජ්‍ය කරමු. අවශ්‍ය නම් ධනෙ මමත් දෙන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ තණ්හාව නිසා රැස් වෙන ධනෙ තියෙන ආදීනවය අපූර්වට කියලා දුන්නාම මාරයට දුක හිතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාරේ. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේ මාරයට කතා කරලා තියෙන්නේ පාපිම කියලා, පව්කාරය කියලා. ඔබ හිතන්නේ මම කුමන අදහසක් ගත්තද කියලා? මගේ අදහස වෙන එකක්. ඔබේ අදහස වෙන එකක්. හිමාල පර්වතේ නෙමෙයි. හිමාල පර්වතේ වගේ තවත් පර්වතයක් රත්තරන් කෙරුවත් මේ තණ්හාව නැති කරන්න බෑ. වෙනතුනේ අපේ තණ්හාවේ සීමාවක් නේ.
නැවත නැවත හට ගන්නවා. කෙනෙක් හිතනවා මට හැම දවසකම රුපියල් 1000 ගානේ ලැබෙනවනම් මට මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් කියලා. හැබැයි හැමදාම 1000ක් ඕනේ. දැන් එතකොට හැමදාම රුපියල් 1000ක් ලැබෙන පුද්ගලයා ඊළඟට තවත් කාරණා ටිකක් ජීවිතයට එකතු කරගන්නවා. එතකොට එයාට 1000න් යැපෙන්න බෑ. එතකොට හිතෙනවා හැමදාම 1500ක් තිබුණොත් මට පුළුවන් කියලා. ඔහොම ගිහිල්ලා දවසකට ලක්ෂයක් හම්බුනොත් ඇති කියන තැනට ඇවිල්ලත් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ආදායම වැඩි වෙන්න ඔහුගේ ජීවන වියදමත් ආදායමට සාපේක්ෂව ඉහළ යනවා. ආදායම වැඩි වෙන්න ඔහුට තියෙන දුක්ඛන්දරාවත් වැඩි වෙනවා. කවුරුවත් හිතනවද මේ ධනය වැඩි වෙන්න සැපය වැඩි වෙයි කියලා? ධනය වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ධනයත් එක්කම දුක තමයි වැඩි වෙන්නේ. ඇයි මෙතෙක් නොතිබිච්ච දුක් කොච්චර ජීවිතයට එකතු වෙනවද? අපි කියමු කෙනෙකුට වාහනයක් නැහැ. දැන් ඒතකොට මෙයා කොහොම හරි මුදල් ටිකක් හොයාගෙන වාහනයක් අරගන්නවා. වාහනයක් නැති කාලෙත් තිබුණේ නැති කරදර ගොඩක් වාහනේ ගත්තට පස්සේ ගෙදරට එනවා. හිතලා බලන්න ඕද නැද්ද කියලා. දැන් වාහනේ තියන්න තැනක් හදන්න ඕනේ. ඒ වාහනේ පරිස්සම් කරන්න ඕනේ. පොඩි දරුවෝ ඉන්නවනම් ළඟට යන්න දෙන්නේ නැතුව වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද ළමයි ගිහිල්ලා සීරුවොත් එහෙම ආයෙ පාඩුයිනේ. එතකොට ගෙදර මීයෝ එහෙම නිතර ගැවසෙනවා නම් එක්කෝ මීයෝ මරන්න ඕනේ නැත්නම් මී පෙට්ටි තියන්න ඕනේ මොනවා හරි දැන් ආයෙ දෙයක් කරන්න ඕනේ. ඒ ගිහිල්ලා වයර් කෑල්ලක්වත් කෑවොත් එතනත් ආපහු සෑහෙන ප්‍රශ්න ගොඩක්. එතකොට සෝදන්න ගෙනියන්න ඕනේ. තෙල් ඔයිල් මාරු කරන්න ඕනේ. පාරේ යනකොට කාගේ හරි ඇවිගේ හැප්පෙයිද? කවුරු හරි ඇවිල්ලා හප්පයිද? දැන් බලන්න ප්‍රශ්න කීයක් පැන නැංගද කියලා. දැන් සමහරවිට මීයෝ මරන්නත් සිද්ධ වෙනවා. ඒ තරහ එනෝනේ අලුත්ම වාහනේ කාලා තිබ්බහම සීට් එකක් එහෙම කාලා තිබ්බොත් කොහොමද කියලා තමන්ම හිතලා බලන්න ඕනේ. ඒතර මහ පව්කන්දරාවක් කරගන්නත් වෙනවා. ඒතර පාරට බැහැලා පොදු වාහනයට ගොඩ වුණා නම් ගමනක් යන්න අපි කොච්චර නිදහසේ ගියාද? දැන් අර පැත්තෙන් ගෑවෙයිද මේ පැත්තෙන් ගෑවෙයිද කවුරුවත් හප්පයිද? ප්‍රශ්න කීයක ඔළුව තියාගෙන යන්න ඕනේද? සෝදන්න පිරිසිදු කරන්න. දැන් ඔය එක ප්‍රශ්නයක්වත් තිබ්බේ නෑනේ වාහනේ නැති කාලේ. දැන් අලුත් කරදර ගොඩක් වාහනෙත් එක්ක ගෙදර ආවා. හැබැයි තණ්හාව වැඩි වෙන්න ඕක තේරෙන්නේ නෑ. ඊළඟට කල්පනා වෙන්නේ මේ වාහනයට වඩා හොඳ වාහනයක් ගේන්න. ඊළඟට හිතෙන්නේ ඊටත් වඩා හොඳ වාහනයක් ගේන්න. නැවත කල්පනා කරන්නේ ඒ වාගේ වාහන දෙකක් ගේන්න. තණ්හාව ඉහවහ යන්න මේකත් එක ගේන්නේ කරදර ගොඩක් නේද කියන කාරණාව තේරෙන්නේ. ඊට පස්සේ තරහ ගන්න වෙනවා. සමහරවිට වාහන නඩත්තු කරන්න පාවිච්චියට වෙන අයට දෙන්න එපෙයි. දැන් අපි කියමු මගී ප්‍රවාහන බස් රථයක් ගෙනාවා කියලා. ඉතින් දැන් රියදුරෙක් සහායකයෙක් වෙනම ගන්න ඕනේ. ඒතර හැම වෙලාවෙම සැකින් ඉන්න ඕනේ මේගොල්ලෝ ලැබුණ ආදායම ඔක්කොම මට දුන්නද? ඒගොල්ලොත් කොටසක් හංගගත්තද? මට නොකිය මොන ගමන් ගියාද? වාහනේ කෑලි ගලවයිද? වාහනේ තෙල් ටික වෙනම විකුණගනීද? බලන්න හිතේ තිබ්බේ නැති ප්‍රශ්න කරදර කීයක් ඒකත් එක්ක ගෙදර ගෙනාවද කියලා. නමුත් තණ්හාව වැඩි වෙන්න ඕක තේරෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව මොකද්ද? බොර වතුරක යටට ගිලිලා ඉන්න පුජ්‍යලයට මොකවත් පේන්නේ නැහනේ. ඔහුට පේන්නේ බොර පාටම තමයි. ඔහුට තේරෙන්නේ නැහැ මේ වතුරෙන් උඩට ගියාම කොච්චර සැනසීමක් තියෙනවද කියලා. තණ්හාවේ ගිලිලා ඉන්න පුජ්‍යලයට මේ තණ්හාවෙන් මිදුන දවසට තියෙන සැනසීම කොච්චරද කියලා තේරෙන්නේ නැහැ. රට්ටපාල මහරහතන් වහන්සේ ඒකනේ තමන්ගේ තාත්තට කිව්වේ. තමන්ගේ තාත්තා උන්වහන්සේට ආරාධනා කරලා දානෙට රන් රිදී මුතුමැණික් සාලි මැද්දේ ගොඩ ගහලා කලාල වලින් වහලා ගෙදර වැඩියට පස්සේ කලාල ටික අයින් කරලා කියනවා ස්වාමීනි
සිවුරු ඇරලා ගෙදර එන්නකෝ. මේ තියෙන්නේ ධනයනේ. ඇති තරම් මෙවුවා වියදම් කරලා පින්කම් කරගන්න සිත්සේ පංචකාමයේ භුක්ති විඳින්න කියලා. ඒ වෙලාවේ තාත්තගෙන් අහනවා තාත්තේ ඔබ හොයන්නේ ජීවිතයේ සතුටද මේවා තියාගෙන? මේවා තියාගෙන හොයන්නේ සතුට නම් ඒක කවදාවත් හම්බෙන්නේ නැහැ. සතුටු වෙන්න ඕනේ නම් මේ ඔක්කොම කරත් එක පටවගෙන ගිහිල්ලා ගඟ මැද්දේ හලලා එන්න කියලා කිව්වා. එතකොට තමයි සතුට හම්බ වෙන්නේ. ඒ මේවා පරිස්සම් කරන්න රකින්න මොන තරම් කරදර ගොඩක් විඳින්න ඕනේද? ධනය ලැබෙන්න ගෙදර ලොකු වෙන්න ඕනේ. යන්නේන පිරිසට ගැලපෙන්න ඕනේ. වටේට උස තාප්පයක් බඳින්න ඕනේ. ගේට්ටුව ගාව ආරක්ෂක සෙබළු තියන්න ඕනේ. දැක්කහම බය වෙන සුනකයෝ 3-4 දෙනෙක් ගෙදර හදන්න ඕනේ. තමන් ඉන්න තැන අතට පයට අහු වෙන හරියක තුවක්කුවක් කඩුවක් තියෙන්න ඕනේ හදිසියක් වුණා. මේ වාගේ ප්‍රශ්න කීයක් කරදර කීයක් දරාගෙනද මේ ජීවත් වෙන්න කියන කාරණාව තණ්හාවෙන් ඉහවහ ගිහිල්ලා ඉන්න තාක්කල් තේරෙන්නේ නැහැ. මේ තණ්හාව ෂය කරගන්න බැරි වෙන තාක්කල් මේ සත්වයාට කවදාවත් මේ සංසාරේ කෙරවල කරන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් තණ්හාවෙන් මිදුන කෙනාට ශෝකයක් බයක් මොකවත් නැහැ. යෝධ තණ්හං පහන්තුවාන අනාදිමත් කාලයක් සංසාරේ පුරාවට මාව ඇදගෙන යන මේ යෝධ තණ්හාව මරලා දාන්න කියලා සඳහන් කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබාගෙන මාරයට අභියෝග කළා. ඔබ විසින් හදන භවයේ නැමැති ගෙය මම කඩලා බිඳලා සුණු විසුණු කරලා විනාශ කරලා දැම්මා. නැවත මේ ගේ හදන්න ඔබට බෑ. නමුත් අපි හැමදාම වඩුවට ආම්පන්න සපේනවා ගේ ලොකු කරලා හදන්න. ප්‍රඥාවන්තයෝ කලේ වඩුවගේ ආම්පන්න ටික විනාශ කර කර ගිහිල්ලා අන්තිමට කැණිමඩලත් විනාශ කරලා දැම්ම ආයේ ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. දේශනා කොට වදාලා මෙන්න මේ තණ්හාව කොයි වගේද? අනාගාරෝ පරිබ්බජී. මේ gedara අත්හරින්න. තෘෂ්ණාවෙන් බැඳිච්ච තෘෂ්ණාවෙන් පිරිච්ච තැන අත්හරින්න. අපිට gedara අත්හරින්න බැරි හේතු ගොඩක් තියෙනවානේ. සමහර දේවල් වලට නම් පින්නතුනි අපි කියනවා ඕකනම් මොකද්ද මට ඕන වෙලාවක නවත්ත හැකි කියලා. එහෙම කීවට නවත්තන්න බෑ. ඒ කෙනෙක් නවත්තන්න කියන දෙයකට නේ කියන්නේ මට ඕන වෙලාවක නවත්ත හැකි කියලා. එහෙම කීවට නවත්තන්න පුළුවන් කමක් නෑ. අර මෙහෙම සඳහන් කළොත් ඊටාම දුර්වල කුරුල්ලෙක්. ඊටාම දුර්වල රසකින්ද වැලකින් බැඳලා ඉන්නවා. කුරුල්ලට මේ රසකින්ද වැල කඩන්න බෑ. මොකද මේ රසකින්ද වැල කියලා කියන්නේ නිකම්ම කැඩෙන වැලක්. නමුත් මේ කුරුල්ලට ඒක කඩන්න බැරි ඇයි? කුරුල්ලත් දුර්වලයි. මෙතන දේශනා කළා මේ රසකින්ද වැලට උපමා කළේ තණ්හාව. දැන් අපි මෙහෙම උපමාවක් ගමු. කෙනෙක් බුලත් පිට කරනවා. එහෙම නැත්නම් සිගරට් බොනවා. අපි එයාට කියනවා ඕක ඒ තරම් හොඳ පුරුද්දක් නෙමෙයි. මොකක්ද හැරලා දාන්න. ඒ පුද්ගලයා කියනවා මට මේ ඕන එකක් හිතාපු ගමන් නතර කරන්න පුළුවන්. මට ඕන නම් නතර කරන්න පුළුවන්. නමුත් තාම ඒ ගැන ලොකු උමනාවක් නැති හින්දා මේ කාගෙන බීගෙන යනවා. හිතාපු ගමන් නතර කරන්න පුළුවන් කීවට තාම උමනාවක් නැති හින්දා කරගෙන යනවා කියලා කියනවනම් චූටි දෙයක් වුණත් තාම කරනවා නම් ඒක ලොකු දෙයක්. කාරණාව චූටි වාගේ පේන්නේ. නමුත් අත්හරින්න බැරි නම් ඒක ලොකු වැඩක්. ඒකට ලොකුවට බැඳිලා ඉන්නේ. ආන් ඒ හින්දා දේශනා කළේ මේ අනාගාරෝ පරිබ්බජී. සංසාරයට ඇදලා බැඳලා තියෙන තෘෂ්ණාව වැඩි වැඩියෙන් රැස් වෙන මේ ජීවිතය අත්හරින්න පුළුවන් නම් කියන්නේ මේ ගිහි ගෙදර අත්හැරලා යන්න පුළුවන් නම් දැන් ජෝතිය සිටුතුමාගේ ධනය ගැන අපි ටික ටික කතා කළා. ඒ සියලුම ධනස්කන්ධයන් අත්හැරලා සිටුතුමා කෙලින්ම සඳහන් කළා මහරජා මට මහාන වෙන්න ඕනේ.
අපේ අත්හැරීම වගේ අත්හැරීමක්ද ඒක? ජෝතිය සිටුතුමා වගේ ධනවතුන් තව හිටියේ නැහැ. තමන්ගේ මාලිගාවේ දාසියගේ පාපිස්සට දෙන වස්ත්‍රය රන් කහවණු ලක්ෂයක් වටිනවා කියලා කියන්නේ. රන් කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් දාසිට යවහම දාසි ඒකත් අරගෙන අඬාගෙන එනවා. අහනවා මොකද කියලා. අනේ ස්වාමීනි මම මොකවත් වරදක් කළාද? එහෙම කළේ නෑ. ඇයි එහෙම අහන්නේ? නෑ මේ තරම් බාල වස්ත්‍රයක් මට එවලා තිබ්බේයි කියලා. වරදක් කරපු හින්දාද මේ බාල වස්ත්‍රය මට එව්වේ කියලා නේ රන් කහවණු ලක්ෂයක් වටිනවා. සිටුතුමා සඳහන් කරනවා පොරවණ්ඩවත් අඳින්නවත් එව්ව නෙමෙයි. යහන ගාව පාපිස්සට දාගන්නයි එව්වේ. උඹට ඒකටත් ඔක හොඳ නැද්ද කියලා. හා ඒකට නම් හොඳයි ස්වාමීනි කියලා අරන් යන්නේ. එතකොට එහෙම ධනස්කන්ධයකට හිමිකම් ගියපු මේ පුජ්‍යලයා මොහොතින් තීරණය කරනවා මේ ඔක්කොම අත්හරිනවා කියලා. ආන් ඒ පුජ්‍යලයට තිබුණේ නෑ ලොකු බැඳීමක්. නමුත් අපිට සුළුපටු දේ අත්හැරගන්න කොයි තරම් අමාරුද? රජවරු සිටුවරු ධන සම්පත් අත්හැරලා ගිහිල්ලා සංසාරෙත් කෙරවල කළා. නමුත් එච්චර අත්හරින්න දෙයක් නැති වුණත් අපි ළඟ අපිට මේ තියෙන ටික අත්හැරගන්න බැරුව අපි කොච්චර ලත වෙනවද කියලා හිතලා බලන්න. ඒකයි මෙතන සඳහන් කරේ අනාගාරෝ පරිබ්බජේ. තණ්හා භව පරික්ඛීනං. යම් දවසක යම් කෙනෙක් සංසාරේ පුරා අනාදිමත් කාලයක් අප්‍රමාණ දුකකට අපි ඇද දමමින් ගමන් කරපු මේ තණ්හාව. තණ්හාව නිසාම අපායේ ගියා. තණ්හාව නිසාම තිරිසන් වුණා. තණ්හාව නිසාම പ്രേත වුණා. තණ්හාව නිසාම අසුර වුණා. ඒ අපායවල වල ඉපදිලා විඳපු දුක්ඛන්දරාවන්ගේ නිමාවක් නැහැ. බෙල්ල කපලා මැරුවා, පුච්චලා මැරුවා, ඇනලා මැරුවා, කපලා මැරුවා. අපායේ ගිනි දැල් අතරේ විඳපු දුක්ඛන්දරාව ඉවරයක් නැහැ. මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවයේ මේ තරම් දුක්ඛන්දරාවකට මාව ඇදලා දැම්මනම් ඇයි හතුරෙක්සේ හිතලා මේ තෘෂ්ණාවෙන් වහවහ බැහැර වෙන්න බැරි කියන කාරණාව යන්නේ. ආන්ගේ තෘෂ්ණාව ශීන කරලා දාන්න. භවයෙන් භවයට ගමන් කරන්න තියෙන කැමැත්ත ශීන කරලා දාන්න තෘෂ්ණා භව පරික්ඛීනං. තමහං භූමි බ්‍රාහ්මණං යමෙක් යම් දවසක ඒ තෘෂ්ණාව බැහැර කළා නම්, ෂය කළා නම්, නැති කළා නම් අන්න එවන් පුජ්‍යලයට මම කියනවා බ්‍රාහ්මණෙක් කියලා. මහණෙනි, ජෝතියට ඒ සම්පත් පිළිබඳව ආයේ තණ්හාවක් නැහැ. මේ රටේ ජීවත් වෙන මහා ධනපතියන් 5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච ජෝතිය ඒ සියල්ල අත්හැරලා තමයි මේ ශාසනයට ඇවිල්ලා ඉන්නේ. ඒ අත්හැරීම සදහටම අත්හැරලා සෞඛ්‍යලෙස් නැසලා දැන් රහත් වෙලා නිසයි සඳහන් කළේ බිරිඳ ගැනවත් මාලිගාව ගැනවත් තවත් කැමැත්තක් නැහැ කියලා. කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ජෝතිය භික්ෂුන් වහන්සේගේ රහත් භාවයේ තහවුරු කරලා අනික් භික්ෂුන් වහන්සේලාට අවවාද කළා මේ තණ්හාව ෂේ කරගෙන ඔබ සංසාර ගමන කෙරවල කරන්න කියලා. අපිත් පින්නතුනි පංච ඉන්ද්‍රයන් ගෝචරය කරගෙන අල්ලගත්ත තෘෂ්ණාවන් අත්හරින්න පුළුවන් වෙච්ච දවසට මීට වඩා පුදුමාකාර සැහැල්ලුවක් ජීවිතය තුළ දැනෙන්න පටන් ගන්නවා. ඒ සැහැල්ලුව කොයි තරම්ද සියලු කෙලෙස් නැති කරපු දවසට කොයි තරම් සැනසීමක් දැනීද? ඒ උතුම් සැනසීම හොයාගෙන භව සාගරේ තරණය කරන්න පුළුවන් හොඳම කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මහන්න වේ මයං බන්තේ නිමුග්ගා දීග සම්භවේ. බොහෝ කාලයක් අපි ගිලිලා හිටියා. දීර්ඝ කාලයක් මේ භව සාගරේ ගිලිලා හිටියේ. මහන්න වේ මයං බන්තේ නිමුග්ගා දීග සම්භවේ. දීර්ඝ කාලයක් ගිලිලා හිටිය භව සාගරේ. අප්පතිස්සා අප්පතිට්ඨා සංසාරාම චිරන්තයි. බොහෝ කාලයක් මේ සසර අපි ඇවිද්ද මේකෙන් ගැලවෙන්න බැරුව. ඒ තරහිතුම් හේයාපජ්ජේ. ආන් එහෙම ඇවිදගෙන යන සංසාර ගමනක තමයි ඔබ වහන්සේ හම්බ වුණේ. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ තරහිතුම් හේයාපජ්ජේ. පතිට්ඨං අධිගච්ඡරේ.
අපිට පිහිටන්න තැනක් තිබුණේ නැහැ. සරණක් තිබුණේ නැහැ. දැන් අපිට එක සරණක් නෙමෙයි 3 සරණක් තියෙනවා. හිතන්නකෝ කොටයක් ගලක් මොකවත් නැති ගඟක ඔය ඉබ්බෝ කිඹුල්ලෝ වගේ සත්තු කැස්බෑවෝ වගේ සත්තු කැමති දවල්ට ඔය කොට උඩ නැගලා ඉන්න. ඉතින් මුකුත් නැත්තම් ගොඩ වෙන්න මේකේ ගිලිලමනේ ඉන්න වෙන්නේ. ඉතින් භව සාගරේ අපිටත් සරණක් නැතුව ඉන්නකොට හරියටම 3 සරණක් ලැබුණා. බුදුන් දහම් සගුන් කියලා. තුම්හාකං වන්දනං කତ୍වා උත්තින්නම්ම භවන්නවා. ස්වාමීනි ඔබ වහන්සේට වන්දනා කරලා මේ සංසාරයෙන් ගොඩ යනවා කියලා සඳහන් කරන්නේ ධාතුන් වහන්සේට වැඳලා. එහෙනම් තුනුරුවනම ලැබිලා තියෙන වෙලාවේ අපි තවත් මේ සංසාරي ඉදිරියටම යනවද? මේ සසර කෙරවල කරන්න කටයුතු කරනවද කියන තීරණය අපි ගාවයි තියෙන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් මහා ප්‍රයෝජනයක් අරගන්න සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා සමගි වූ මත්තේගොඩ පදිංචි චමින්ද ආර්යසිංහ මහත්මයා විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා සුබසිංහ ආරච්චිලාගේ ආර්යසිංහ පියාණන් මීට දින කිහිපයකට පෙර පරලෝ සැපත් යසවතී පෙරේරා මෑණියන් සොපිනෝනා කාර්යවසම් මෑණියන් යන අයට උතුම් සද්ධර්ම දානානිසංසයේ අනුමෝදන් වේවා. ඊට අමතරව අනුවති විතානගේ මෑණියන්ටත් ශාන්ති ප්‍රේමචන්ද්‍ර මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් වින්ද්‍යා නිරෝෂණී ඇතුළු පවුලේ සියලු දෙනාටමත් හේමලතා සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සහභාගී වී සිටින සියල්ලන්ට මහා ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. දේශකයාණන් වහන්සේටත් උන්වහන්සේගේ මව්පියන්ට හා පවුලේ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන අතර සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේට සනන් කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්ම රාජෝත්තමයන්න් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට සුද්ධාවාස වාසී වූද බ්‍රහ්ම ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා දායක පිරිස පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරලා තියෙනවා. ආර්යවංශ මහත්මයා ඇතුළු පවුලේ පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.